තෙරුවන් සරණයි. අද අපි කරුණුගොනු කිරීමට සූදානම් වෙන්නේ භික්ෂුන් වහන්සේ සහ රටක නීතිය සම්බන්ධ කරුණු ටිකක්. ශ්‍රී ලංකා රජයේ රෝමලන්දේසි නීතියේ වර්තමාන නීති ව්‍යවහාරයේ දණ්ඩනය පිණිස උසාවිය සහ පොලිසිය තියෙනවා. ඒ වගේම ශික්ෂණය පිණිස විශේෂ නීති සැකසුම් ආයතන හෝ නීති පුහුණු ආයතන හෝ අධ්‍යාපනයෙන් නීතියේ ශික්ෂණය ලබා දෙන යම් කිසි විෂය පාඨමාලා හෝ නැහැ. ඒ කාරණේ ඔබට පැහැදිලි ඇති. රටේ උසාවිය සහ පොලිසිය විසින් නීතියෙහි නීතිය ඉක්මවා යන පිරිසට දණ්ඩනය දීම හා ඒ නීතියෙහි පාලනය සිදු කරනු ලබනවා. නමුත් ඔබ දන්නවා රටක යම් කෙනෙක් වරදක් කිරීමට හේතු වන ශික්ෂණයෙහි නැතිකම, ශික්ෂණය නොදන්නාකම උගන්වන පාසල් විෂය නිර්දේශයක් හෝ ඒ වගේම ආයතනයක් හෝ බාහිර සමාජයක පවතින ආයතනයක් හෝ විශේෂිත රාජ්‍ය වැඩපිළිවෙලක් හෝ නැහැ. විශේෂිත සමාජ රටාවක් හැටියට ආගමෙන් කෙරෙන ශික්ෂණ කොටසක් තියෙනවා. ඒක කිසිම ආගමකින් මේ වෙනකොට මනාකොට සමාජගත වෙන්නේ නැහැ. මනාකොට සමාජගත වෙන්නේ නැහැ. ඒ නිසා ඒ දෝෂයට ලක්වෙච්ච ශ්‍රී ලංකාවේ දඬුවම් දෙන පොලිසියත් දඬුවම් දෙන උසාවියත් තියෙන බව දැන නීති කැඩීමට මිනිසුන් පෙළඹිලා සිටිනවා. ඒ නීති කැඩීම අතිශයින් දරුණු මට්ටමකට දරුණු තත්වයකට පැමිණිලා තියෙනවා. රජයේ ප්‍රධාන අය දේශපාලන පරිපාලන ආදී ප්‍රධාන අය නීති කඩනවා. ඒව බලන ජනතාව පොඩි වශයෙන් කුඩා වශයෙන් තියෙන නීති කඩනවා. මේ ස්වභාවය නිසා අර දණ්ඩනය පිනිස පිහිට වූ උසාවිය සහ පොලිසිය කියන ආයතන හැල්ලුවට ලක් වෙලා තියෙනවා. ඉතින් මේ කාරණය නිසා ඔය පරිසරයක ඉන්න භික්ෂුන් වහන්සේ සම්බන්ධයෙන් තමයි අපි අවධානය යොමු කරන්නේ. භික්ෂුන් වහන්සේගේ ව්‍යවහාරික නීතියට ගරුකොට වාසය කිරීම කියන ඒ ශික්ෂණය අපි දකිනවා ලොකු පළුදු වීමකට ලක් වෙලා තියෙනවා. ඒ පිළිබඳව යම් කරුණු ගොනු කිරීමක් තමයි අද අප සිද්ධ කරන්නේ. ඒ නිසා අපි හිතනවා භික්ෂුන් වහන්සේ මේ සිවිල් නීතිය පිළිබඳව යම් ප්‍රාමාණික වැටහීමකින් සිටිය යුතුයි කියලා. හේතුව තමයි භික්ෂුන් වහන්සේ ගමේ ප්‍රධාන ස්ථානයක් නියෝජනය කරනවා, ගෞරවනීය ස්ථානයක් නියෝජනය කරනවා. ඒ වගේම ආරණ්‍ය වාසීව වසන භික්ෂුන් වහන්සේ වුණත් යම් යම් සමාජ කටයුතු වලට මුහුණ දීමේදී ඒ සමාජ කටයුතු තුල පිරිස් සමග කටයුතු කිරීමේදී මේ නීතිය නොදැනුවත්කම නිසා බොහෝ ශික්ෂණය සම්බන්ධයෙන් දුර්වලතා සහිතව අකුසල් කරගන්න යෙදෙනවා. ඒ නිසා භික්ෂුන් වහන්සේ සිවිල් නීති, අපරාධ නීති ආදී නීති වර්ගීකරණයන් ඔස්සේ දැක්වෙන ඒ නීති පද්ධතීන් පිළිබඳ කරුණු දැනගත යුතු වෙනවා. ඒ වගේම විශේෂයෙන් භික්ෂුන් වහන්සේ විසින් මාර්ග නීති සම්බන්ධයෙන් දැනගත යුතු වෙනවා. දැන් මෙකල නම් කොරෝනා වසංගතය තුල සංචරණ සීමා සහිතව යම් යම් වාරණයන්
රජය විසින් ගෙන තිබෙනවා. එය සාමාන්‍ය ජනයා පිළිපැදින නමුත් ඇතැම් ගමනාගමන කටයුතු සහ යම් යම් ආගමික කටයුතු මුල් කරගෙන භික්ෂුන් වහන්සේ විසින් අවසර පත්‍රයක් හා යම් නිල සංඥාවක්වත් නොමැතිව සංචරණය කරනවා අපි දක්නට ලැබෙනවා. මේ වගේ දේවල් ඊට නුසුදුසුයි. එයට හේතුව තමයි භික්ෂුන් වහන්සේට මේ රටේ සාමාන්‍ය නීතිය ඉක්ම වූ විශේෂ වරප්‍රසාදයක් ලැබී නැහැ. එහෙම විශේෂ වරප්‍රසාදයක් ලැබීමට නෛතික අවසරයක් නැහැ. භික්ෂුන් වහන්සේ විසින් දණ්ඩ නීති සංග්‍රහයේ ඇතැම් නීති කොටස් කඩ කරන ආකාරය අපි යම් යම් අවස්ථාවලදී දැක තිබෙනවා. රාජ්‍ය දේපල භික්ෂුන් වහන්සේ යටතේ පරිපාලනය වන යම් යම් අවස්ථා තිබෙනවා. ඒ එක් අවස්ථාවක් තමයි පුරාවිද්‍යා දේපල. ඒ වාගේම සංඝසතු භූමි නිශ්චල වස්තුන් හැටියට දක්නට ලැබෙනවා. ඒ නිශ්චල දේපල හැටියට දක්නට ලැබෙන නොයෙක් දේ සහ චංචල දේපල හැටියට පවතින නොයෙක් දේ භික්ෂුන් වහන්සේට සාමාන්‍ය නීතිය ඉක්මවා ගිය විශේෂ වරප්‍රසාදයකින් පරිහරණය කිරීමට අවසරය නැහැ. ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානයේ දෙන රාජ්‍ය ව්‍යවස්ථාවකින් යුක්තයි. නමුත් එහිලා සාමාන්‍ය සිවිල් නීතිය, දණ්ඩ නීතිය උල්ලංඝනය කරමින් භික්ෂුන් වහන්සේට සිය චර්යාව ගෙන යාමට අවසරය නැහැ. විශේෂයෙන් ජන සමාජයේ නීතියට ගරු කරන ජන සමාජයක් හැටියට වර්ධනය කිරීමට භික්ෂුන් වහන්සේ උනන්දු කරවිය යුතුයි. ආදර්ශවත් විය යුතුයි. ඒ වාගේම සාමාන්‍ය කටයුතු වලදී විනයවත්ව හැසිරෙන ආකාරය, සාමාන්‍ය කටයුතු වලදී යම් සංයමයකින් යුතුව, ශික්ෂණයකින් යුතුව හැසිරෙන ආකාරය ආදර්ශ සම්පන්නව භික්ෂුන් වහන්සේ විසින් සමාජයට පෙන්වා දිය යුතුයි. සහ සමාජයේ තිබෙන ඒ දුර්වලතා මගහැර ගැනීමෙන් ඒ ආදර්ශයේ ඔස්සේ ඒ ශික්ෂණය, ඒ හැදියාව සමාජය තුළ පැවැත්වීමට භික්ෂුන් වහන්සේ කුසල සිතින් යුතුව උපකාර කර යුතුයි. මේවා අද බොහෝම අනතුරට ලක්වුණු අවස්ථාවන්. භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම ප්‍රචාරය මනාකොට සිදු නොවන, අර්ථ විවරණ පුද්ගලිකව සිදු කරන, ඒ වාගේම ආයතන නඩත්තුව පිණිස ධර්මයේ විවිධ ආකාර විවිධ අර්ථකථන පෙන්වා දෙන සමගියකින් තොරව කාරණයක් සමග සම්මුතියක ඇති කර ගැනීමට බැරුව වාද විවාද කරගන්න යම් භික්ෂු සංඝයා සිටිනවා නම් ඒ භික්ෂු සංඝයා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ශාසනික වශයෙන් පැවැත්මකට දායක වෙන අය නෙවෙයි. හොඳින් මතක තබාගත යුතුයි. අලුතෙන් පැවිදි වෙන භික්ෂූන් වහන්සේලා මේ රටකේ පවතින සිවිල් නීතිය, අපරාධ නීතිය ආදී නීති සංග්‍රහයන්ගේ කරුණු මනාව ඉගෙන ගත යුතු වෙනවා. මනාව නැතත් ප්‍රාමාණිකව ඉගෙන ගත යුතු වෙනවා. ඒ ප්‍රාමාණික ඉගෙනීම තුළ සංයමයෙන් කටයුතු කළ යුතු වෙනවා. සාමාන්‍ය නීතිය කඩ කරන දේශපාලඥයා වාගේ, පරිපාලඥයා වාගේ භික්ෂුන් වහන්සේ යම් චර්යාත්මකව නුසුදුසු පැවැත්මක් පෙන්වන්නට ගියහොත් ආදර්ශ සම්පන්න නැති අනිත් අය ඒ භික්ෂුන් වහන්සේ ගරහීමට ලක් කරනවා. ආදර්ශ සම්පන්න නැති ඒ භික්ෂුන් වහන්සේගේ භික්ෂු චර්යාව සමාජයේ විසින් ප්‍රතික්ෂේප කරනවා. සීලය සම්බන්ධයෙන් ශික්ෂාපද රකින්න කෙනෙක් වීමම භික්ෂුන් වහන්සේ සමාජයේ ජීවත් වීමට සුසුකමක් නෙවෙයි. සිය සීල ශික්ෂණය නිවන පිණිස නමුත් සමාජ චර්යාවෙහි භික්ෂුන් වහන්සේ
නීතිය තුළ ශික්ෂණය අනිවාර්යයෙන් ඇති කරගත යුතු වෙනවා. ඒ ආදර්ශ සම්පන්න ශික්ෂණය සමාජයට බොහෝ කුසල්දායක කර ගැනීමට සමත් වෙනවා. ඒ නිසා මේ නීති පද්ධති සම්බන්ධයෙන් ඉගෙන ගැනීම අපි නැවත නැවත තහවුරු කරනවා. ඒ වාගේම එදිනෙදා සමාජයේ කටයුතු කර ගැනීමේදී භික්ෂූන් වහන්සේට ප්‍රමුඛ ස්ථානය ලබා දී තිබෙනවා. රෝහලකට ගිය විට ඒ රෝහලක පොලිමික නොසිට ඒ සේවකයන් විසින් භික්ෂූන් වහන්සේට බෙහෙත් ආදී කටයුතු කර ගැනීමට අවසරය ඇති කරලා දීලා තියෙනවා. ඒ වාගේම කාර්යාලයක කටයුතු කර ගැනීමේදී භික්ෂූන් වහන්සේ ප්‍රමාදයකින් තොරව අදාළ නිලධාරීන් හම්බ වෙලා කටයුතු කර ගැනීමේ අවස්ථාව ඒ අය විසින් සපයා දී තිබෙනවා. ඒ වාගේම යම් යම් ස්ථානවලට ගිය විට පුටු පනවලා සුදු රෙදි එලලා ඒ නිසි ගෞරවය ලබා දෙන ගෙහි සමාජයක් අදට මුණක් තියෙනවා. මේ ප්‍රමුඛ ස්ථානය දුන්නා වුණාට එම ස්ථානවල හැසිරීමේදී ප්‍රමුඛ ස්ථානය ඉල්ලීම බලෙන් ඉල්ලීම නොකළ යුතු වෙනවා. යම් තැනකට ගිය විට උදාහරණයක් ලෙස රෝහලකට ගිය විට ඒ අය පොලිමක භික්ෂූන් වහන්සේ සිටිනවා නම් ඒ පොලිම ඉක්මවල භික්ෂූන් වහන්සේට යන්න අවසරයක් නොදුන්නා නම් අප විසින් එසේ බලෙන් නොයා යුතු වෙනවා. ඒ වාගේම යම් ස්ථානයක කටයුතු කරනකොට සාමාන්‍ය අංක ක්‍රම ලබා දෙනවා. ඒ වාගේම අවසර පත්‍ර ලබා දෙනවා. ඒ අවසර පත්‍ර අංක ආදී ලබා නොගෙන භික්ෂූන් වහන්සේ ඒ ස්ථානවලට පිවිසීම හෝ අදාළ නිලධාරීන් සමග කටයුතු කිරීම නුසුදුසු වෙනවා. ඒ නිලධාරීන්ගෙන් අවසරයක් තියෙනවා නම් පමණයි ඒවා කළ යුතු වෙන්නේ. ගුණධර්ම අතින් මෙවැනි ශික්ෂණයකින් යුතු වූ විට ඒ සමාජයේ විසින් භික්ෂූන් වහන්සේට නිසිතැන ලබා දී තිබෙනවා. භික්ෂූන් වහන්සේ විසින් ඇතැම් ස්ථානවලදී උදාහරණයක් ලෙස කඩපොලකදී යම් යම් බඩු භාණ්ඩ ගැනීමට පෙළඹෙනවා. ඒ බඩු භාණ්ඩ ගැනීමේදී සිය විහාරස්ථානයට කියා ඒ කැපකරුවන් යොදවා අඩු මිලට ගෙන කේවල් කිරීමට පෙළඹෙන අවස්ථා තිබෙනවා. එය භික්ෂූන් වහන්සේට නුසුදුසු දෙයක් වෙනවා. කෙසේවත් මිල නියම කිරීමක් හෝ බඩු භාණ්ඩ මිලදී ගැනීමක් භික්ෂූන් වහන්සේ විසින් නොකළ යුතු වෙනවා. ඍජුව නොකළ යුතු වෙනවා. කැපකරුවන් හරහා එසේ මිලදී ගැනීම කරන විට ඔවුන් යොදවා කේවල් කිරීමේ අටියෙන් නොයි සටකපටකම් කිරීම ගෞරවයට හානි වන අතර එය නීතියට පටහැනි දෙයක් වෙනවා. ශික්ෂණය අතින් තමාගේ ශික්ෂා පදවලට හානි කර ගැනීමක් වෙනවා. ඒ වාගේම ආරාම ඉදි කිරීමේදී ඒ ආරාම සම්බන්ධයෙන් පවතින දීපල අර්බුද වලට ඍජුව මැදිහත් වීම භික්ෂුන් වහන්සේ ගෞරවය මුල් කරගෙන සිදු කරන්නට යෙදෙනවා නම් ඒක නුසුදුසු වෙනවා. ඒ දීපල සම්බන්ධයෙන් යම් යම් කටයුතු නීතිය ඉක්මවා කරනවා නම් එය භික්ෂුන් වහන්සේට නුසුදුසු චර්යාවක් වෙනවා. යම් දීපලක සතු ගස්වැල් ආදිය සිඳලීම, ඉඩම් ඇල්ලීම, ඉඩම් ප්‍රතිසංස්කරණය කරන අවස්ථාවේදී අවසරයකින් තොරව පස් කැපීම, කුටි හැදීම, ඒ වාගේම යම් විදිහකින් අවසරයකින් තොරව ජල මූලාශ්‍ර පරිහරණය කිරීම භික්ෂුන් වහන්සේගේ මැදිහත් වීමෙන් බලෙන් සිදු කරනවා නම්, සිවිල් නීතිය ඉක්මවා කටයුතු කරනවා නම් එය නුසුදුසු චර්යාවක් වෙනවා. සීලය අතින් බොහෝ ශික්ෂාපද බිඳෙන අතර ඒ වාගේම යම් විදිහකින් භික්ෂුන් වහන්සේ රටක නීතියට පටහැනිව කටයුතු කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ ගෞරවයට පාත්‍ර වීම පිණිස නුසුදුසු චර්යාවක් වෙනවා. නව්‍යකරණ ලෝකයේ අන්තර්ජාලය තුල නොඑක් ආකාරයෙන් පහසුකම් ලබා දී තිබෙනවා. විදේශ වශයෙන්, දේශීය වශයෙන් මෙම පහසුකම් අනවසරයෙන් ලබා ගැනීම භික්ෂුන් වහන්සේට නුසුදුසු කටයුත්තක් වෙනවා. අන්තර්ජාලයෙන් බඩු භාණ්ඩ මිලදී ගැනීම, ඇනවුම් කිරීම, ඍජුව ඇනවුම් කර ඒවායේ බිල්පත් කැපකරුවන්ට යෙදවීම නුසුදුසු චර්යාවන් අතර වෙනවා. ඒවා බොහෝ අයගේ අප්‍රසාදයට ලක්වෙන
සිය සීල ශික්ෂණයද අහිමි කරගන්න චර්යාවන් වෙනවා. තමන් වහන්සේට ලබා දී තිබෙන තාක්ෂණික උපකරණ සම්බන්ධයෙන් බොහෝම වගකීමෙන් කටයුතු කර යුතු වෙනවා. ඒ වගකීම පැහැර හැරීමෙන් නැවත නැවත තාක්ෂණික උපකරණ සම්බන්ධයෙන් ව්‍යවහාරයේහි නුසුදුසු චර්යා දැක්වීම භික්ෂුන් වහන්සේට නුසුදුසු වෙනවා. උදාහරණයක් වශයෙන් ගිහි පින්වතුන් පොළඹවාගෙන නව්‍යකරණයට ලක් වූ තාක්ෂණික උපකරණ ආදිය නැවත නැවත මිලදී ගන්නවා නම්, නුසුදුසු ලෙස ඉල්ලනවා නම්, නුසුදුසු ලෙස ඒවා පරිහරණය කරනවා නම් භික්ෂුන් වහන්සේට රටක නීතිය කඩකිරීමක් වෙනවා. ඒ වාගේම Tamanගේ ශික්ෂණයටද හානි කර ගැනීමක් වෙනවා. සාමාන්‍යයෙන් අන්‍යයාගේ ආධාර මත යැපෙන විදේශ සංගම් හෝ දේශීය ස්ථාන තියෙනවා. යම් පිරිසක් එකතු වෙලා ආධාරමු එකතු කරලා ඒ සමාජ කටයුතු සමාජ සේවා කරන රටාවක් තියෙනවා. එතකොට ඒ වායේ බොහොම විවෘත ගිණුම් පැවැත්වීම අනිවාර්ය දෙයක් වෙනවා. ඒ ගිහි පිරිස එවැනි කටයුත්තක් කරනකොට විවෘතව තීරණ ගැනීම, සාමූහිකව තීරණ ගැනීම, විවෘත ගිණුම් පැවැත්වීම, මූල්‍ය පරිහරණයේදී අතිශය වගකීමකින් යුතුව කටයුතු කිරීම සිද්ධ කරන දෙයක්. භික්ෂූන් වහන්සේද ආධාර මත යැපෙන කෙනෙක්. ඒ ආධාර උපකාර සිව්පසය ඔස්සේ හා මූල්‍ය වශයෙන් මේකල ලැබෙනවා. ඒ ආධාර හෝ උපකාර හෝ මූල්‍ය වශයෙන් ලැබෙන දේ හෝ කැප පරිදි සුදුසු පරිදි ලැබුණද භික්ෂූන් වහන්සේ විසින් එය නිසුදුසු පරිදි ව්‍යවහාර කරනවා නම්, භාවිත කරනවා නම් එය රටක නීතියට පටහැනි දෙයක් වෙනවා. Tamanගේ සීල ශික්ෂාවටත් පටහැනි දෙයක් වෙනවා. විශේෂයෙන් ගිහි පින්වතුන් විසින් භික්ෂූන් වහන්සේගේ පරිහරණයට වාහන ආදී ලබා දී තිබෙනවා. සුදුසු පරිදි කැප පරිදි එසේ ලබා දී තිබුණු වාහනයක භික්ෂූන් වහන්සේ ගමන් කිරීමේදී රටක මාර්ග නීතියට අවනතව කටයුතු කරනවා නම් ඒ ආදර්ශ සම්පන්න වෙනවා. ඒ වාගේම භික්ෂූන් වහන්සේගේ භික්ෂුචර්යාවට, ගෞරවණීය චර්යාවට සුදුසු දෙයක් වෙනවා. රථාචාර්යා විසින් මාර්ග නීති කඩද්දී Taman නිහඬව නොසිටිය යුතු වෙනවා. ඒ වගේම ඒ මාර්ගයේ වාහනය නැවැත්වීමේදී ඒ වාහනය නොඑක් කටයුතු සඳහා යෙදවීමේදී භික්ෂුන් වහන්සේ වගකීමෙන් කටයුතු කළ යුතු වෙනවා. එසේ නොවුනහොත් අර කැපසරුප් ආකාරයට ලැබුණු වාහනයේ උනත් පරිහරණය කිරීමේදී ඒ රටක නීතිය කඩා කටයුතු කරනවා නම් එය Tamanගේ සීල ශික්ෂාවට නුසුදුසු වන අතර රටක නීතියට පටහැනි වෙනවා. වාහන පරිහරණයේදී විශේෂයෙන් ඒ තෙල් ආදිය ලබා ගැනීමට, වාහනයේ සේවා නඩත්තු කටයුතු වලට මුදල් ලබා ගැනීමට නුසුදුසු චර්යාව භික්ෂුන් වහන්සේ විසින් නොපැවැත්විය යුතු වෙනවා. එමෙන්ම සාමාන්‍ය සිවිල් නීතියේදී කටයුතු කරනකොට කැප පරිදි ලැබෙන ඇතැම් දේවල් අකැප ලෙස පරිහරණය කිරීම නුසුදුසු වෙනවා. විශේෂයෙන් බස් රථවල ගමන් කිරීමේදී ඒ රජයේ බස් රථ සේවාවල භික්ෂූන් වහන්සේට කූපන් වලින් ගමන් කළ යුතු වෙනවා. ඒ කූපන් අනිවාර්යෙන් ලබා දී ටිකට් පත ලබාගත යුතු වෙනවා. විශේෂයෙන් පුද්ගලික බස් රථවල ඇතැම් භික්ෂූන් වහන්සේලා Taman මුදල් භාවිතා නොකරනවා යන අදහස විශේෂයෙන් කියා බලින් ඒවායේ යනමක් දක්නට ලැබෙනවා. ඒ යාමීම් ඊතා නුසුදුසු වෙනවා. ඉල්ලීමක් කොට ඒ රියදුරු මහතා හෝ කොන්දොස්තර මහතා අනුමත කරනවා නම් පමණක් එසේ ගමන් කිරීමට හැකි වෙනවා. විශේෂයෙන් Tamanගේ පුද්ගලික ගමන් බිමන් යාමේදී හෝ පින්කම් වැනි පොදු කටයුතු වලට යාමේදී හෝ වාහන ඉල්වා ගැනීමේදී භික්ෂුන් වහන්සේ විසින් අකැප ආකාරයෙන් හැසිරෙනවා නම්, දුරකථන ඇමතුම් දී අකැප ආකාරයෙන් ඉල්ලීම් කරනවා නම් එය නුසුදුසු චර්යාවක් වෙනවා. සුදුසු පරිදි ලැබුණු වාහනයක වුවද අදාළ ගමන නොගොස් වෙනත් ගමන් යාම, ඒ වාගේම අදාළ ගමන යාමේදී වෙනත් කටයුතු රාශියක් කොට විනෝද චාරිකා ආදී ලෙස ගමන් කිරීම භික්ෂූන් වහන්සේට නුසුදුසු වෙනවා. එය රටක
සාමාන්‍ය නීතියට පටහැනි දෙයක් වෙනවා. ඉල්වාගත් දීපල එහිලා සුදුසු ලෙස පරිහරණය කිරීම වගකීමෙන් පරිහරණය කිරීම රටක නීතියට අදාළ වෙන අතර අවභාවිතය කිරීම රටක නීතියට පටහැනි වෙනවා. එහිදී ඒ ශික්ෂාකාමීත්වයේ දුර්වලකම නිසාම භික්ෂුන් වහන්සේ සිය සීල ශික්ෂාව දුර්වල කරගන්නවා. සාමාන්‍යයෙන් ප්‍රත්‍යපරිහරණය කිරීමේදී අග්‍ර වූ දේවල් පරිහරණ උපකරණ වශයෙන් ආදී ලබා දීමට ගිහි පින්වතුන් පෙළඹී සිටිනවා. විශේෂ වටිනාකමකින් යුතු සිවුරු පූජා කළා වුණාට එවැනි රෙදි ආදී සොයමින් සිවුරු කිරීම නුසුදුසු වෙනවා. අපි දකිනවා සාමාන්‍ය ප්‍රදේශයේ ඉන්නා කෙනෙක් තමන්ට රෝගයක් වැළඳුණු විට අදාළ මූලික රෝහලකට යොමු වීම ප්‍රදේශයේ රෝහලකට යොමු වීම සාමාන්‍ය ගිහි කෙනාගේ චර්යාවයි. නමුත් භික්ෂූන් වහන්සේ විසින් විශේෂ රෝහල් සෙවීම, විශේෂ උපස්ථායක මධ්‍යස්ථාන සෙවීම, ඒ වාගේම රටේ ප්‍රසිද්ධ රෝහල් අධික මිල සහිත රෝහල් වලට යාම නුසුදුසු චර්යාවන් වෙනවා. ඒ වාට ගිහි අය පහසුකම් ලබා දී තිබෙනවා නම් පමණක් ඒවා පරිහරණය කිරීම සුදුසු වන අතර විශේෂයෙන් ඉල්ලීම් කොට රටේ ප්‍රධාන රෝහල් වලට ඒ වාගේම මිලාදික පුද්ගලික රෝහල් වලට යාම ඊම භික්ෂූන් වහන්සේ විසින් නොකළ යුතු වෙනවා. එය රටක සාමාන්‍ය නීතියෙහි පටහැනි කරුණක් වෙනවා. කුටිවලට අවශ්‍ය නොයෙක් උපකරණ ආදී තිබෙන නමුත් ඒ උපකරණ ලැබෙනවා නම් පමණක් සපයා ගැනීම අනිවාර්ය වෙනවා. විශේෂයෙන් උපකරණ සපයා ගැනීමේදී තමන් වහන්සේට අවශ්‍ය පරිදි දේවල් ඉල්ලාගෙන ඒ සුඛෝපභෝගී පරිදි තමන්ගේ කුටිය නිර්මාණය කර ගැනීම නුසුසුසු දෙයක් වෙනවා. තමන්ට ලැබුණු පරිදි ඒ අග්‍ර දේවල් ලබාගෙන පරිහරණය කිරීම සුදුසු. නමුත් ඒ අග්‍රදේ නිසා ඒ අග්‍රදේ අහිමි වීම හෝ කැඩී බිඳී යාම නිසා තවත් එවැනි දෑ ඉල්ලා ගිහි අයට කරදර කිරීම ඉතා නුසුදුසු වෙනවා. මූලික වශයෙන් භික්ෂූන් වහන්සේ මේ සෑම ස්ථානයකදීම තමන්ගේ සීල ශික්ෂාවත් නීතියත් කියන දෙකම රැකීමේ වගකීම දරන කෙනෙක් බවට පත්විය යුතු වෙනවා. එයට හේතුව භික්ෂූන් වහන්සේ සීල ශික්ෂාවෙන් තමන්ගේ නිර්වාණගාමිනී පටිපදාව පිරිසිදු කරගන්නා අතර රටක නීතිය රැකීමෙන් බාහිරට ආදර්ශ සම්පන්න විය යුතු වෙනවා. ඇතැම් විට සීල ශික්ෂාව බාහිර ලෝකයට හෙළිකොට රටක නීතිය බිඳීමට කටයුතු කරනවා නම් ඒ භික්ෂුන් වහන්සේගේ භික්ෂුචර්යාව නුසුදුසු වෙනවා. තවත් ආකාරයකින් රටක නීතියේ නිදහස නිසා සිය සීල ශික්ෂණය බිඳ ගන්නවා නම් ඒ භික්ෂුන් වහන්සේද එහිලා නුසුදුසු කෙනෙක් වෙනවා. එම නිසා සීල ශික්ෂණයත් මේ රටක නීතියත් කියන දෙකම ව්‍යවහාරික සමාජයේ කටයුතු කිරීමේදී භික්ෂුන් වහන්සේ මනාකොට රැකගත යුතු වෙනවා. රැකීමෙන් ආදර්ශ සම්පන්න විය යුතු වෙනවා. එම නිසා භික්ෂුන් වහන්සේ ඒ තම විනය පිනිස රටේ නීතිය ඉගෙන ගන්නවා වගේම ශික්ෂණය මනාකොට ඉගෙන ගන්නවා වගේම සිල්පද රැකීමට එහා ගිය මනාකොට පරිපූර්ණ ශික්ෂණයක් සිත කය වචනයෙහි පරිපූර්ණ හැසිරීමක් තබා ගැනීමෙන් කුසල සම්පත් දායක කිරීමෙන් සිය කුසල සම්පත් වඩා ගැනීමෙන් නිර්වාණගාමිනී පටිපදාව තමන්ට පුරුදු කර ගැනීමෙන් අන් අයට දායක කිරීමෙන් ශාසනික පැවැත්ම අතින් අග්‍ර වූ දෙයක් භික්ෂූන් වහන්සේ විසින් සිදු කළ යුතු වෙනවා. එසේ සිදු කර ගැනීමට සියලු භික්ෂූන් වහන්සේලාට තිසරණයේ අනන්ත ගුණානුභාව බලයෙන් ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවායි අපි පුණ්‍යානුමෝදනා කොට සිටිනවා. තෙරුවන් සරණයි.